නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසේත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද දවසේ සදැහැති දායකත්වයේ සම්බන්ධයෙන්. ඉතින් අද දායකත්වයේ දරන්නේ පින්වත් ගැමුණු විල්සන් රාජපක්ෂ, දුලානි රාජපක්ෂ, ගිමාරා රාජපක්ෂ, රුමේෂ් හිරන්ත, රක්ඛිත රාජපක්ෂ, ජනනි කාර්යවසම්, අසංක රාජපක්ෂ සහ ශාෂිනී වීරකෝන් යන පින්වන්ත හැමදෙනා විසින්. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම සිහිපත් කරගෙන ඒකරාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුවා අද දවසෙත් උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඉතින් සතිපට්ඨානයේට ත්‍රිවිධ සුචරිතය උපකාර ධර්ම වන ආකාරය පැහැදිලි කරගන්නට යෙදුණා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පහදා වදාළ. ඉතින් අද දවසෙත් අපි දහම් කරුණු විමසලා දැනගනිමු. නැවතත් මහා සංඝරුවන වන්දනා කරගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් උතුම් අවවාද සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම තිරුවන් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. දැන් අපි අවිජ්ජා සූත්‍රය මුල් කරගෙන බොහෝ දහම් කරුණු නිරවුල් කරගත්ත ඇත්තට. එහෙමයි. මේ දේශනාවම නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත නැවත අහන කෙනෙකුට මග හරියටම පිරිසිදුව පැහැදිලි. එහෙමයි. තමන් පටන් ගන්න ඕන කොතනින්ද කියන කාරණේ නිරවුල්ම පැහැදිලි වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අර පහාරාද සූත්‍රයේ ලස්සන දහම් පරයය ඇත්තටම හරිය වැදගත් එක. එහෙමයි ස්වාමීනි. ඒක හරිය පුදුම දෙයක්. ඒක බුද්ධ ශාසනයේ සිදුවෙච්ච අසුරියක් ඒක. එහෙමයි. ඒතකොට මේ පහාරාද කියන අසුරය කියනවා මේ මහා මුහුදේ ආශ්චර්ය අద్భుත කාරණා 8ක් තියෙනවා කියනවා. එහෙමයි. මහා මුහුදේ. එහෙමයි ස්වාමීනි. ඒතර භාගතුන් දේශනා කරනවා ඊට පස්සේ මේ සම්බුද්ධ ශාසනය නම් මහා මුහුදක් මේක. එහෙමයි. මේ බුද්ධ ශාසනයේ මහා මුහුදේ ආශ්චර්ය කාරණා 8ක් තියෙනවා කියනවා. එහෙමයි. හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. ඊරසාරය කියන මේ පළවෙනි ආශ්චර්ය කාරණේ තමයි මේ මහා මුහුද මේ ක්‍රමක්‍රමයෙන් මේ ගැඹුරට යන්නේ. එහෙමයි. භාගතුන් දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනය නම් මහා මුහුදත් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මේකේ වලවල් ගොඩලි එකපාරට හෙලවල් වැටෙන තැන නැහැ. එහෙමයි. එහෙනම් අපිට තේරෙනවා මේක එහෙනම් මේ සමහර කට්ටිය වැටිච්ච වගේ තේරෙනවා. එහෙනම් වැටිලා තියෙන කවුද කියලා නේ? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ බුද්ධ වචන හිතට ගියෙත් නැති කට්ටිය. එහෙමයි. බුද්ධ වචන හිතට ගිහින්නේ. එහෙයි. එක පාට ගිහිල්ලා මැදට පැනලා තියෙන මට පේන හැටි. එහෙමයි ස්වාමීනි. මේ මහමෝධ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. එහෙයි. එතකොට බලන්න ඊට පස්සේ කියනවා ඒ වගේම තමයි මේක විරලෙන් සීමා වෙනවා. මහමෝධ. ඒක ආශ්චර්ය අద్భుත කාරණා. ඒ අයට ආශ්චර්යයි ඒක. එහෙයි. ඉතින් ඒ අයට දැන් සාමාන්‍යයෙන් ඒක දිහා මොකද මුහුදෙම ඇසුරු කරගෙන මුහුදෙම වාසය කරන අසුරයන්ට ඒතර මේ මහ මුහුද විරල ඉක්මවා යන්නේ නැති එක ගැන හැමතිස්සෙම වතුර මේ ගලනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කොච්චර දූපත්වල තියෙන සියලු වතුර මේ දවසක් ගත්තොත් කොච්චර ටොං ගානක් ගලනවා. එහෙමයි. මහා පරිමාවක් ගලනවා. එහෙයි. ලීටර් ගත්තොත් මිලියන ගානක් ගලනවා. එහෙමයි. ට්‍රිලියන ගානක් ගලනවා. හැබැයි විරල ඉක්මවා යන්නේ. එහෙමයි. ඒක ආශ්චර්ය කාරණාවක්. එහෙමයි. අద్భుත කාරණාවක් ඒක. හරිවදුම? එහෙමයි ස්වාමීනි. ඒතර ආයෙ වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනයත් එහෙම තමයි කියනවා. මේකේ සීමාවක් තියෙනවා කියලා. ඒ තමයි කියන සීලය. එහෙමයි. ඒ සීලයෙන් ඉක්මවා යන්නේ නැහැ කියන ශ්‍රාවකයෝ.
හිත ඇතුලේ විවිධ දේවල් ගලනවා, කෙලෙස් කසඩ ගලනවා. එහෙමයි. ගලද්දී යා කාය දුස්චරිත නම් ඇලෙන්නේ නැත. එහෙමයි. වචී දුස්චරිත නම් ඇලෙන්නේ නැත. එහෙමයි. සිත නැමැති මහ මුහුද රැක ගන්න දේ තමයි එහෙනම් කොහොමද? විරල. සීලය. තේරෙනවද? අර මහ මුහුද රැකෙන්නේ කොමකින්ද? විරලෙන්. ඒ වගේ සිත නැමැති මහ මුහුද රැකෙන්නේ කොමකින්ද? සීලය නැමැති විරලෙන්. එහෙමයි. හරි ලස්සන කාරණාවක් නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ වගේ සුන්දර ලස්සන වැඩපිළිවෙලක් ශ්‍රාවකයන්ට ඉස්මතු කරලා දීලා තියෙනවා. දැන් අද දැන් භාගතුන් වහන්සේ තව අවුරුදු අර ආනන්දයන් වහන්සේට කියන වෙලාවේ තව අවුරුදු හිටියනම් 20ක් 30ක්. එහෙමයි. අහෝ අසවි තව මේ සතර සතිපට්ඨාන මේ විද්‍යාව විමුක්ති සාක්ෂාත් කරගන්න තව නිර්වුල් ක්‍රම එහෙමයි ස්වාමී. ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. උදේ සම්පූර්ණ අපිට නැති වුණා. එහෙමයි. දැන් මේ තියෙන ධර්මයෙන් ඒ නිසා අපි හැමතිස්සෙම දැන් මේ දේශනාවෙන් සම්පූර්ණ අඩියටම විස්තර කරනවා. එහෙමයි. අඩියටම විස්තර කරනවා. ඒතර එනම් මේ විද්‍යා විමුක්තිය කිව්වේ කුමක්ද? මේ මේ විද්‍යාව කිව්වේ කුමක්ද? දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ ඒ සෑම අංගයක්ම හිතන්න ඕන. මම හැමතිස්සෙම පැහැදිලි කරනකොට එහෙම කියනවා. එහෙමයි. ඉපදීම දුකක් කියලා තියෙන වැටහීම. ජරාව දුකක් කියන අවබෝධය. එහෙමයි. ව්‍යාධිය දුකක් කියලා තියෙන අවබෝධය. මරණය, ශෝක, පරිදේව, දුක්, දොම්නස් මේවා දුකක් කියලා පරිපූර්ණ මානසික ඇති වෙන අවබෝධයක්. එහෙමයි. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වෙන්න ඕන. අප්‍රියයන් සමග එකතු වීම දුකක් කියලා අවබෝධ වෙන්න ඕන. ඊළඟට කෙටියෙන් කියනවා නම් කොහොමද මේ අපේ හිත තුල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු තමන්ගේ සලකන බාහිරයේ සලකන රූපයට බැඳිලා යන ස්වභාවය තියෙන එක තමයි මේ සියලු දුක් හටගන්න හේතුව. එහෙමයි. රූප උපාදාන ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම තමායයි සලකන බාහිරයයි සලකන විදීම් වලට ආධ්‍යාත්මික බැඳිලා යන ස්වභාවයක් තියෙන එක තමයි සියලු දුක් හටගන්න හේතුව. එහෙමයි. තමාමියයි සලකන බාහිරයයි සලකන හඳුන ගන්න දේවල් තියෙනවා. ඒ සෑම හඳුන ගැනීමට බැඳිලා යන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි දුක හටගන්න හේතුව. එහෙමයි. ඒ වගේම තමයි අපිට තියෙන බැඳිලා යන ස්වභාවය තමයි දුක හටගන්න හේතුව. අපි අසරණ කරන්නේ බැඳිලා යන ස්වභාවය. ඒතර ඒ පිළිබඳ තමන්ගේ ජීවිතය තුළ මෙන්න මේ වගේ දකින්න අවබෝධයක් නැතිකම තමයි මෙතන තියෙන අවිද්‍යාව. එහෙමයි. දුක පිළිබඳ තියෙන අනවබෝධය උඩ. එහෙයි ස්වාමීනි. ඊළඟට තමයි සංස්කාර ආධ්‍යාත්මය සලකන බාහිරය සලකන චේතනාව වලට බැඳිලා යන ස්වභාවයක් හිත ඇතුලේ තියෙනවා. ඒ වගේම දැනගන්න දේවල් වලට බැඳිලා යන ස්වභාවයක් හිත ඇතුලේ තියෙනවා. ඒක තමයි දුක. කෙටියෙන් කියනවා දුක් කියලා කියන ඔච්චරයි කියනවා. එහෙමයි. කෙටියෙන් දුක් කියලා කියනවා ඔච්චරයි කියනවා කියන්නේ. ඒතර මේ දුක හටගන්නේ මොකක්ද නම් මේ බැඳිලා යන ස්වභාවය. තෘෂ්ණාව. එහෙමයි. නින්නම් මේ තෘෂ්ණාව හිත ඇතුලේ නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි. හැබැයි නිරුද්ධ වෙන්නේ නිකන් නිරුද්ධ වෙන්නේ සම්මා දිට්ඨිය වැඩෙනකොට. එහෙමයි. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙන්න ඕන. එහෙමයි. වැඩෙනකොට මොකද වෙන්නේ? දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙනවා. එහෙමයි. එන සම්මා දිට්ඨිය නිරෝල් අපි විස්තර කළා මහා චත්තාරීසික සූත්‍රයේ ඇසුරි. එහෙමයි. ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටික පුදුම විදිහට විස්තර කළා ඒ දේශනාවේ හරිම ලස්සනට තිබුණා. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න දැන් මෙන්න මේ කියන විද්‍යාව උපදිනකොට හිත ඇතුලේ තියෙන රාගය මොකද වෙන්නේ? දුර වෙලා යනවා. ද්වේෂය දුර වෙනවා. මෝහය දුර වෙනවා. තාපරියයකින් කියනවනම් සියලු ආකාරයේ තියෙන තණ්හාව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. තාපරියයකින් කියනවනම් සියලු ආකාරයේ ආශ්‍රව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. විමුක්තිය. එහෙයි. එතකොට එතෙන්ට එන්න නම් කරුණු හතක් තුළ අපේ හිතේ කරුණු හතක් වැඩෙන්න ඕන. එහෙමයි. සිහිය බලවත් වෙන්න ඕන. ධම්මවිචේ බලවත් වෙන්න ඕන. වීරිය බලවත් වෙන්න ඕන. ඊළඟට මේ ප්‍රීතිය බලවත් වෙන්න ඕන. පස්සද්ධිය බලවත් වෙන්න ඕන. සමාධිය බලවත් වෙන්න ඕන. උපේක්ෂාව බලවත් වෙන්න ඕන. එහෙමයි. මේ අංග හත බලවත් වෙනකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා රාග දේශ මූලයෙන් හිත නිදහස් වෙලා යනවා. පැහැදිලි. ස්වාමිනේ බොජ්ජංග ධර්මයෝ හිත ඇතුලේ වැඩි යන විට වැඩි යන්නෙත්
ආර්ය අෂ්ටාංගික මාර්ගයේමද? අනිවාර්යෙන් බොජ්ජංග ධර්ම වැඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්කම තමයි දියුණු වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්පූර්ණ අනුග්‍රහය සැලසෙන්නේ බොජ්ජංග 7ට. එහෙමයි. බොජ්ජංග 7ට. එහෙමයි ස්වාමීනි. එතකොට 100ත් එක්ක තමයි සම්පූර්ණ ගමන පටන් ගන්න. එහෙමයි. ඒතර 100 උපකාරයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩි වීම පිණිස. එහෙයි. 100ට උපකාර වන ධර්මයන් ගැන විදිහට තමයි අපි මේ සතිපට්ඨානය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට දැන් බලන්න දැන් සතිපට්ඨානෙත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ධම්මානුපස්සනාව. අන්තිම කෙලවරේ. එහෙමයි ස්වාමීනි. ඊට පෙර එතකොට මේ කායානුපස්සනාවේ මානසිකාර්ය කරමින් වැඩි යුතු 100ක් තියෙනවා. එහෙමයි. ඒතර කායානුපස්සනාව හොඳට බලන්න පුළුවන්. මේ ආනාපාන සතිය කියලා කියන්නේ මානසිකාර්යයක් ඒක. එහෙමයි ස්වාමීනි. අසුබේ කියන්නේ මානසිකාර්යය. ධාතු මානසිකාර්යය කියන්නේ ඒක මානසිකාර්යය. එහෙමයි. නවසීවතිකේ මානසිකාර්යය. ඉරියාපතේට මානසිකාර්යයක් පුරුදු කරනවා. එහෙමයි. අරමුණක් අරගෙන මානසිකාර්යයක් බලවත් කරනවා. සිහිය බලවත් කරනවා. ඒතර මේ මානසිකාර්යයක් බලවත් වීම තුළ තමයි එතකොට මේ කියන කාරණා ඔස්සේ මානසිකාර්යයක් බලවත් වීම තමයි සිහිය දියුණුවට අනුග්‍රහ කරන්නේ. එහෙමයි. සිහිය දියුණුවට අනුග්‍රහ කරන්නේ. එහෙමයි. එතකොට තමයි එතකොට එයාට පුළුවන්කම තියෙන්නේ මොන මේ සිත් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙ මේ වැඩිච්ච සිහිය තියෙන කෙනාට. එහෙමයි. විදීම හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙ. ඒතර හඳුනාගෙන ඊට පස්සේ සිහිය පවත්වනවා එයා. එහෙමයි. දැන් අර කායානුපස්සනාවේ මුල් හරිය තියෙන හඳුනා ගැනීමක් නෑ. එහෙමයි. ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන එයා මානසිකාර්යය බලවත් කරනවා. එහෙමයි. බලන්න හරි පුදුමයි එතකොට. එතකොට ඒ විදියට වඩා ගන්නා, දියුණු කර ගන්නා, බලවත් කර ගන්නා බොජ්ජංග 7න් විද්‍යා විමුක්ති මේ දියුණු වී සාක්ෂාත් වීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි. එතකොට මේ බොජ්ජංග 7ට අනුග්‍රහ කළේ කුමක්ද? තමන් සතුන් මැරීමෙන් වැළකීම බොහෝ කලක් දියුණු වෙනවා. එහෙමයි. සොරකමින් වැළකීම අපිට තේරෙන්නේ නැහැ කොතරම් කල්ද කියන්න. බොහෝ කලක් එන භාගතුන් දේශනා කරන ඒ භාගතුන් ධර්මයේ මේ සමහර තැන්වල මේ ලස්සන කාරණා තියෙනවා. මේ අවුරුදු 7ක් සතර සතිපට්ඨානෙ වඩන්න කියනවා. එහෙමයි. අවුරුදු 7ක්. එහෙයි. සමහර තැන්වල තියෙන මම මේ කියන ධර්මය අවුරුදු 10ක් පුරුදු කරන්න කියනවා. එහෙමයි. මම අප වෙනවා කියනවා මේ ධර්මය අවබෝධ කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. 7ක් මේ කියන විදිහට සිහිය පවත්වන්න පුරුදුනොත් එහෙම. එහෙමයි. හැබැයි ඒකට මුල් සම්බෝධ දේශනාවල තියෙනවා මේ සීලය අනුග්‍රහ කරනවා කියන. එහෙමයි. සීලය පිළිබඳ පුදුම ලස්සන විස්මිත එහෙයි. විග්‍රහයක් තියෙන දේශනාවල දැන් මම ඊළඟට පටන් ගන්න අර මේ බොජ්ජංග 7 වඩන හැටි විස්තර කරන්න. ඒකෙදී සීලයෙන් විස්තර කරන්න බොහෝ ලස්සන දේශනා ටිකක් මම හොයාගත්තා. එහෙමයි ස්වාමීනි. මොකද ඒකේ මනාව පැහැදිලි මේ අද යුගයේ තියෙන ලොකුම අරුබුදය තමයි මේ සීලේ වැඩුණු පිරිසක් අඩුකම. එහෙමයි. සීලේ වැඩුණු පිරිසක් අඩුයි අද. එහෙමයි. ඒ නිසා තමයි අර මේ කියන ධහම තේරුම් ගන්න පුළුවන් සිහියක් නැහැ යාට. ඒතර මේ සිහිය සකස් කරලා දෙන්නේ සීලේ, වැඩිච්ච සීලේ. එහෙමයි. මේ වැඩිච්ච සීලයක් තියෙන පිරිසක් අද නැහැ. එහෙමයි ස්වාමීනි. සතුන් මැරීමෙන් බොහෝ කල් වැළකීලා ඉඳලා නැහැ. හොරකමින් බොහෝ කල් වැළකීලා ඉඳලා නැහැ. වැරදි කාම සේවනයෙන් බොහෝ කල් වැළකීලා ඉඳලා නැහැ. එහෙමයි. ඊළඟට බලන්න දැන් වැරදි කාම සේවනයේ වගේ බොහෝ කල් වැළකීච්ච උත්තරමය ගැන අපිට හිතා ගන්න බෑ. දැන් බලන්න ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි ජීවිතය ගත්තොත් එහෙම අපිට හිතා ගන්න බෑ. භද්‍ර යවුවනේ මේ විවාහ වෙච්ච දෙන්නේ රාග සිතක් ගන්න නැතුව එක මැද්දේ යහනේ වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර එතකොට විරාගී හිත සසර පුරුදු කළාද? එහෙමයි. කොච්චර පන්සිල් ආරක්ෂා කළාද? කොච්චර ඉදින්න බ්‍රහ්මචාරී ඉඳලාද? දැන් ওই සාම කුමාරයාගේ අම්මයි තාත්තයි වෙන්නේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සංසාරික අවස්ථාව. එහෙමයි ස්වාමීනි. බද්දා කාපිලානේ තමයි එතකොට බිරිඳ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒත් ඒ ජීවිතේ බවුම් වඩනවා විරාගී ජීවිත. එහෙමයි. පුදුම අසරිමත්. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. ඒතර ඒ වගේ ජීවිත ගතන සාම කුමාරයාගෙන් බෝසතාණන් වහන්සේ. අර විරාගී චරිතයට එකතු වෙලා එනවා. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඒතර එහෙම සිල් වැඩු උත්තරමියෝ ඉන්නේ. එහෙමයි. එහෙම සිල් වැඩු උත්තරමියෝ. එතකොට බොරු කීමෙන් බොහෝ කල් වැළකීලා ඉඳලා තියෙන්න ඕන. හතර හතිපට්ඨාන හිත පිහිට. එහෙමයි. කේලමින් බොහෝ කල් වැළකීලා සංසාරේ ඉඳලා තියෙනවා. කේලමට හිත යන්නේ නැත්තේ ඒ කට්ටිය තමයි. එහෙමයි. හිස් වචන වලින් වැළකීලා බොහෝ කල් ඉඳලා තියෙනවා. එහෙමයි.
පරුස වචන වලින් වැළකීලා බොහෝ කල ඉඳලා තියෙන්න ඕන. ඒ ඉඳපුකේ අඩු එක තමයි මේ සතර සතිපට්ඨාන හිත පිහිටන්නේ නැත්තේ. එහෙමයි. ඒ නිසා ගෘහ ජීවිතේ වාසය කරන ඔබට දැන් මේ කාල පරිච්ඡේදය මේ කියන අංග ටික බොහෝ වඩා නැවත දියුණු කරන්න හොඳ කාල පරිච්ඡේදය. එහෙමයි. දැන් ගෙවල් වල කොටු වෙලා ඉන්නේ. එතකොට මහා පුණ්‍ය සම්පatti උපදින කාල පරිච්ඡේදය. එහෙමයි ස්වාමීනි. දැන් මේ සීල සම්පත්තිය දියුණු කරන එකට සමහර දේශනාවල විස්තර කරනවා මහා පුණ්‍ය ගංගා කියන මේවා. එතකොට සතර සතිපට්ඨානෙ හිත පිහිටවන්න කොච්චර පුණ්‍ය ගංගාවක් තමන්ගේ ජීවිතේ තියෙන්න ඕනද? එහෙමයි. කුසල් ගංගා කියලා කියනවා. පින්වත් මහන්නේ යම් කෙනෙක් මේ පන්සිල් පද පහ රකින්නවද? පුණ්‍ය ගංගාවක් ගලනවා කියනවා. කුසල් ගංගාවක් ගලනවා කියනවා. එහෙමයි. එහෙනම් සතර සතිපට්ඨානෙ හිත පිහිටවන්න අවශ්‍ය කරන පුණ්‍ය ගංගාව තමයි කුමක්ද? ත්‍රිවිධ සුචරිතය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ත්‍රිවිධ සුචරිතය නම් වූ මහා පුණ්‍ය ගංගාවෙන් ජීවිතේ බලවත් වෙලා නම් තියෙන්නේ සතර සතිපට්ඨාන හිත පිහිටන. එහෙමයි. එහෙනම් සතර සතිපට්ඨානයට අනුග්‍රහ කරන පින් තියෙනවා එහෙනම්. එහෙමයි ස්වාමීනි. ඒ තමයි මේ පින. මොකද්ද? ත්‍රිවිධ සුචරිතය. ඊළඟ මනෝ සුචරිතය මොකද්ද? අනුන්ගේදී තමන් සතු කරගන්න කල්පනා නොකර ඉඳලා භෝගලක් හිත වඩලා තියෙනවා. එහෙමයි. අනිත් සත්‍ය වනසන් නැතුව විනාශ කරන්නේ නැතුව මෛත්‍රී සිතින් ඉඳලා එහෙමයි. මානසික සත්‍යයන්ගේ හිතසුව පිණිස කල්පනා කරලා බොහෝ කලක් හිත වඩලා තියෙනවා. එහෙමයි. සම්මා දිට්ඨිය බොහෝ කලක් වඩපු හිතක් තියෙන්න ඕන. ඒ පුණ්‍ය ගඟ සතර සතිපට්ඨාන හිත පිහිටවන අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ වගේ දෙයක් නිරවුල් කරගත්තොත් එහෙම මාර්ග නේද මේ නිරවුල් වෙන්නේ. එහෙමයි. මාර්ග නිරවුල් වෙන්නේ. ප්‍රශ්න නැහැ. එතකොට එයාට තියෙන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසිය. චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. හතර දිගී මොන දෘෂ්ටි ගැලුවත් මොන මතවාදාවත්. එහෙමයි. එයාට මොකද කරන් තියෙන්නේ? එයා තේරුම් අරන් ඉන්නවා එහෙනම් හතර සතිපට්ඨානෙ මගේ හිත පිහිටන්නේ නැත්තේ ඇයි? මේ පුණ්‍ය ගංගාව ගල්ල නැහැ මගේ ජීවිතේ. එහෙමයි. එහෙනම් මම මේ ජීවිතේ මේ පුණ්‍ය ගංගාව උපද්දනවා කියන තැන ඉන්න. එහෙමයි. ඒතර මේ පුණ්‍ය ගංගාව උපද වාසය කරන්න සමහර මරණාසන්න කාලේ හතර සතිපට්ඨාන හිත පිහිටවන අනුග්‍රහ කරනවා. එහෙමයි. එහෙනම් මේ ත්‍රිවිධ සුචරිතය නම් වූ මහා පුණ්‍ය ගංගාවේ පිහිටමින් සතර සතිපට්ඨාන හොඳට කටපාඩම් කර සිහි කර වාසය කරලා පිරික්කීමෙන් දන් දෙමින් එහෙමයි. කල්යාණ මිත්‍ර ඇසුර තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම උදා කර ගනිමින් එහෙමයි. ඒතර තමන් වාසය කරන්න මොකද වෙන්නේ? තමන්ගේ හිත සකස් වෙනවා කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු බව. එහෙමයි ස්වාමීනි. සද්ධර්ම ශ්‍රවණයට හිත හැමතිස්සෙම නැඹුරු කරනකොට මොකද වෙන්නේ? හිතේ සද්ධර්ම ශ්‍රවණයට හිතේ නැඹුරුවක් ඇති වෙනවා. එහෙමයි. දර කාමයේ හැමතිස්සෙම කතාව බලන්නවත් ඇබ්බැහි වුණාට පස්සේ කතාව බලන්නම හිත නැඹුරු වෙන්නේ. ටෙලිවිෂන් වල යන කතා. එහෙමයි. ඒක නැඹුරු වෙන එයාගේ හිතේ පැත්තටම කැරක යනවා. එහෙමයි. එන සද්ධර්ම ශ්‍රවණයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තියට නැඹුරු වෙන ගත්තොත් මොකද වෙන්නේ ඕක? අනිත් පැත්තට පෙරලා ගත්තොත්. එහෙමයි. සසර පුරාම ඔහු එහෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය හොයා යන කෙනෙක් වෙයි. එහෙමයි ස්වාමීනි. සද්ධර්ම ශ්‍රවණයට හැමතිස්සෙම හොයා යන කෙනෙක් වෙයි. එහෙම නේද? එහෙමයි. දැන් එහෙම සසරේ පුරුද්දක් තිබිච්ච නිසානේ මහත්තයා දාරුචීරිය රහතන් වහන්සේ නමක් කියලා ඉස්සර රඟපෑවා. එහෙමයි. එයා ඊට පස්සේ රඟපාලා ඉවර වෙලා ඉන්නකොට එක බ්‍රහ්මීක් ඇවිල්ලා මෙයා සංවේගයටපත් කළා ඔබ රහත් නැහැ. අන්න අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ අන ධර්මයේ කියලා රහතන් වහන්සේලා පහළ වෙලා ඉන්නේ කියලා. වචනේ ඇහිද්දිම අර උදාාර කල්යාණ මිත්‍ර සම්පatti සිහි වෙද්දිම හොයාගෙන දිව්වනේ. එහෙමයි. දුවගෙන ගිහිල්ලා භාගතුන් වහන්සේගේ ජේතවනාරාමයට ගිහිල්ලා කෝ කියලා සාස්ෘණ වහන්සේ පින්නපත වැඩියා කිව්වා. එහෙමයි. ආයෙන මං එනකන් ඉන්නම් ඊයෝනේ. කොහොම ධර්ම පිපාසයක්ද? එන එක සසරේ හදන්න ඕන එකක් නේද? එහෙමයි. හදන්න ඕන එකක්. ඒතර සම්මා සම්බුද්ධත්වයට නැඹුරු වීම සසරේ හදන්න ඕන එකක් නේද? එහෙමයි. ඒතර ධර්ම ශ්‍රවණයට හිත හදන්න ඕන නේද? එහෙයි ස්වාමී. හරි පුදුම අසරිමත් නේ. එහෙමයි. ඊට ශාස්ත්‍රඥ වහන්සේ පින්නපාතේ වඩනවා ගියාම මෙන්න හොයාගෙන දිව්වා. කොච්චර ඇසුරට ආසාවක් හදලාද හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ධර්ම ශ්‍රවණයට හිතේ ආසාව ගොඩනගලාද සසරේ. එහෙමයි. මෙන්න මේ පුණ්‍ය සම්පත්තිය දින ආශ්චර්යය. දැන් තමනුත් ඒ දේ ගොඩනගනගා
දෙව් මිනිස් ලෝකයාගේ හිතත් කල්යාණ මිත්‍ර සම්පත්තියට නැඹුරු කරවන. එහෙමයි. දෙව් මිනිස් ලෝකයාගේ හිතත් පිරිසිදු සද්ධර්ම ශ්‍රවණයට තමයි නැඹුරු කරවන. ඒතර අර වගේ හිතක් හැදෙන එකක් නැද්ද එතකොට කාලයක් යනකොට? එයා ධර්මයේ හොයාගෙන දුවන කෙනෙක් වෙයි. එහෙමයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය හොයාගෙන දුවන කෙනෙක් වෙයි. ධර්ම ශ්‍රවණේ පාරේ වේවා තොටේ වේවා ගහකට ඊට පස්සේ බලන්න භාගතුන් වහන්සේ පින්නපාත වඩනකොට මේ දැන් මෙයා ඇවිල්ලා වන්දනා කළා කියන අනේ ස්වාමීනි මට ධර්මයේ ටිකක් කියන්න. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා දාරුචිරිය. දැන් මේ තථාගතයන් වහන්සේ බණ කියන වෙලාව නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ පින්නපාතේ වඩන වෙලාව. එහෙමයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් දැන් කරගත යුතු සියල්ල කරලා තියෙන්නේ. අනේ ස්වාමීනි කවුද දන්නේ මම මැරෙයිද දන්නෙත් නැහැ. අනේ ස්වාමීනි පොඩි බණ පදයක් මට කියන්න. කොච්චර ආසාවක්ද? එහෙමයි. අද හිම ආසා මගතුටි ස්වාමීන් වහන්සේ නමක් යනකොට බිම දන ගහලා අනේ බණ පදයක් කියන්න තරම් හිත පහළ වෙන තරමට ධර්ම ශ්‍රවණයට ආස කරන හිත තියෙන බලන්නකෝ. එහෙමයි. නෑනේ. එච්චර පිපාසයක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැද්ද එහෙනම්? තියෙනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි මේ හදන්නේ. මේ ධර්ම ශ්‍රවණය කරමින් හදන්නේ මේ වගේ සිතක්. එහෙමයි. එච්චර කල්යාණ මිත්‍ර සම්පත්තියට සම්බුද්ධත්වයට නැඹුරු වෙච්ච හිතක්. එහෙමයි. ඊළඟට සද්ධර්ම ශ්‍රවණයට නැඹුරු වෙච්ච හිතක්. ඊළඟට පිරිසිදු නිර්වුල් අවබෝධයක් උපද්දලගෙන ධර්මයකට නැඹුරු වෙච්ච හිතක්. එහෙමයි. දෙවියන් අතර ගියත් ඔයා හොයන කෙනෙක් වෙයි. බ්‍රහ්මයන් අතර ගියත් ඔයා හොයාගෙන දුවගෙන කෙනෙක් වෙයි. එහෙමයි. වාසනාවන්ත ගුණයක් නෙමෙයිද ඒක? වාසනාවන්ත ගුණයක් ඒක. වාසනාවන්ත ගුණයක්. එහෙනම් දෙව් මිනිස් ලෝකයාට මේ මහා සම්පත මේ ධර්ම දාන දෙන පිරිස විවර කරන බව නිතර නිතර මතක තියාගන්න. එහෙමයි. ඒතර මේ පිරිස ලෝකයාට යහපත විවර කරනවා නම් තමන් මේ ධර්ම මාර්ගය සුරක්ෂිත වෙන්න ආරක්ෂා වෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි. හරි පුදුමයි. දැන් බලන්න දාරුචීරියට ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් බණපද ටිකක් කියුවා. එහෙමයි. කෙටියෙන් කිය දැන් කෙටියෙන් බණ කියද්දී රහත් තුන එකම භික්ෂුන් වහන්සේ. එහෙමයි. බුද්ධ ශාසනයෙන් මේ හිටගෙන ඉඳිද්දි එහෙමයි. මේ මෙයා දන ගහගෙන ඇඟිලි බැඳගෙන ඉඳිද්දි එහෙමයි. විනාඩි 5ක මේ විනාඩි 10ක බණපද ටික එහෙමයි. රහත් තුනා ඉමසෙනි රහත් වෙලා හරි ආශ්චර්යයි. දැන් බලන්න මේ ඊට පස්සේ පැවිදි කරන්න කිව්වා තුන් සිවුරුනේ. එහෙමයි. තුන් සිවුරු ලැබෙන පින කරගෙන නැද්ද මන්දා? එහෙමයි. තුන් සිවුරුනේ. එහෙයි. තුන් සිවුරු හොයන්න යද්දි පිස්සු හැදිච්ච ගව දෙන යන පිරුණම් පෑව. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. එතකන් හැබැයි අර අනතුරු උනේ නැහැ. එහෙයි. ඊට ඉස්සෙල්ලා අනතුරු වෙන්න තිබ්බනේ. එහෙමයි. ධර්මය අවබෝධ කරන කම්ම හිටියයි අනතුරු සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ වෙනකන් සුරක්ෂිත කළේ කිමුකින්ද? දැන් අටුවා කතාවල තියෙන නැවුනගල ඇවිල්ලා තියෙන මේ ගෘහ පුත්‍රයෙක් මේ. එහෙමයි. තාත්තත් එක්ක නැවුනගල එන යාළුවොත් එක්ක නැවුනගල එනකොට තමයි වෙලඳාමට මුහුදුපත් වෙලා ඊට පස්සේ මුහුදුදි මැරුන්නේ. එහෙමයි ස්වාමීනි. කාලයක් ඊට පස්සේ මුහුදයිනේ ඇසුරු කරගෙන ඉඳලා මේ දරපතුරු මේ පැලඳගෙන ඉඳලා ඇඳගෙන ඉඳලා ඊට පස්සේ දියසිවිල් මේ ඇඟි ගාගෙන ඉඳගෙන එහෙමයි. මේ රහත් වෙලා කියලා මිනිස් ලෝකෙට පෙන්න මැරුන්නේ. ඒ දක්වාම ආරක්ෂා කරන්න කෙමකින්ද? එහෙමයි. පිනක් තියෙනවා. එහෙයි. ධර්ම ශ්‍රවණය කරන පිනක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන පිනක් තියෙනවා. එහෙමයි. එහෙනම් සසරේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. පිරිසුදු ධර්මයේ දීලා තියෙනවා. එහෙයි. බොහෝ කොට දීලා තියෙනවා. ඒ නිසා තමයි ඒ වෙනකන් ආරක්ෂා කළා. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස නිතර සතුටු වෙන්න මේ ලේසි පාසු පිනක් නෙමෙයි ඒක. එහෙමයි. වහා ධර්මය අවබෝධ කරවන පිනක් මේක. එහෙමයි ස්වාමීනි. ඒ නිසා වහා ධර්මය අවබෝධ කරවන පින් අතර අග්‍ර පිනක් තමයි ධර්ම දානය. එහෙමයි. ධර්ම දානය, ධර්මයේ කියවීම, ධර්ම ශ්‍රවණය වහා ධර්මය අවබෝධ කරවන පින්කම්. එහෙමයි. ධර්ම මනසිකාරය එහෙයි ස්වාමීනි. විමුක්තායතන විදියටයි භාගතුන් දේශනා කරන්න කියන්නේ. එහෙයි. කියන්නේ විමුක්තියට පත් කරන ආයතනයක් කියනවා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එහෙමයි. විමුක්තියට පත් කරන ආයතනයක් කියනවා මේ ධර්මයේ කියවීම කියන්නේ. එහෙමයි. ධර්මයේ සිහි කිරීම, එහෙමයි. ධර්ම මනසිකාර කිරීම. හරි පුදුමයි ඒක. එහෙමයි. වහා ධර්මය අවබෝධ කරමු උදාර පින්කම්. එහෙමයි. ඊළඟ මෙතන විස්තර කළා ඒ වගේම තමයි ඊතර මේ සතර සතිපට්ඨානට අනුග්‍රහ කරන්නේ කොහොමද? ත්‍රිවිධ සුචරිතය. එහෙමයි. එතකොට ත්‍රිවිධ සුචරිතයට අනුග්‍රහ කරන එකක් තියෙනවා. භාගතුන් දේශනා කරනවා ත්‍රිවිධ සුචරිතයේ කෙනෙකුට පුරුදු කරන්න අමාරු නම් එයාට පුරුදු කරන්න ලස්සන ආහාරයක් තියෙනවා.
කුමක්ද? ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. එයාගේ ජීවිතේ ඒකට එයා පුරුදු කරන්න ඕන කුමක්ද? ඉන්ද්‍රිය සංවර කර කර ඉන්න තියෙන යාට. ඇහෙන් රූප දැකලා ප්‍රිය රූපයක් ඉදිරියේදී එයාගේ ආධ්‍යාත්මය ඇලෙන්න දෙන්නේ නැතුව එයාට ඉන්න පුළුවන් නම් අන්න එයා ඉන්ද්‍රිය සංවර කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ හිත ගැටෙනවා නම් ඒ ගැටෙන දේ ඉදිරියේ නොගැටී ඉන්න පුළුවන් නම් එයා ඉන්ද්‍රිය සංවර කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. තමන් තේරුම් ගන්න බලන්න තමන්ට මේ හැකියාව තියෙනවද කියලා. ඊළඟ කණෙන් ශබ්දයක් අහගෙන ඉන්නකොට ඒ ශබ්දේ ඉදිරියේ ඇලෙන්නෙත් නැති හිතක්, ගැටෙන්නෙත් නැති හිතක්, මුලා වෙන්නේ නැති හිතක් එයාට පවත්වන්න පුළුවන් නම් එහෙමයි. එහෙනම් ඉන්ද්‍රිය සංවරය පවත්වන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට ප්‍රියමනාප ගඳ සුවඳක් ඉදිරියේ ඇලෙන්නේ නැති හිතක්, අප්‍රියමනාප ගඳ සුවඳක් ඉදිරියේ ගැටෙන්නේ නැති හිතක් පවත්වන්න පුළුවන් නම් ඉන්ද්‍රිය දමනය කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. ඒතර මේ කුසලතාවය තියෙනවා නම් එතනින් ධර්ම මාර්ගේ පටන් ගන්න. එතනින් ධර්ම මාර්ගේ පටන් ගන්න. එහෙයි ස්වාමීනි. ඒතර ඒ විදියට පිං උපද්දනකොට ත්‍රිවිධ සුචරිතේ මිතුල පිළිහිලා ඉන්න යාට වාසනා ගුණ මහිම සකස් වෙනවා. එහෙමයි. එනම එකකින් තව අනිත් එකට වාසනා ගුණ මහිම හදනවා. ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතේ හැසිරෙන්න වාසනා ගුණ මහිම හදලා දෙනවා. එහෙමයි. පුණ්‍ය සම්පatti හදලා දෙනවා. එහෙයි ස්වාමීනි. ඊළඟට ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානයේ ඉන්න වාසනා ගුණ මහිම හදලා දෙනවා. එහෙමයි. සතර සතිපට්ඨානෙන් බොජ්ජංග වඩන වාසනා ගුණ මහිමේ පින උපද්දලා දෙනවා. එහෙමයි. බොජ්ජංග ධර්ම වලින් විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන වාසනා ගුණ මහිමේ පුණ්‍ය සම්පatti කුසල සම්පatti උපද්දලා දෙනවා. එහෙමයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන කාරණේ සම්බන්ධ හොඳට දැන් මේක ගිහි වේවා පැවිදි වේවා හැම කෙනෙකුටම සතර ඉරියව්වෙන්ම කරගන්න පුළුවන් දෙයක් මේක. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙයි. වාඩි වෙලා ඉඳිද්දී මේ බණ අහද්දි කරන් තියෙන ඉන්ද්‍රිය සංවරය. එහෙමයි ස්වාමීනි. ඇඳක හාන්සිලා ඉඳගෙනත් එයාට ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්න පුළුවන්. එහෙමයි. මේ ගෙදර වියද්දි පියද්දි ඉන්ද්‍රිය සංවර කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේකේ දුම්නසටපත් වෙන දෙයක් නෑ මේ බුද්ධ ශාසනය. එහෙමයි. හතර ඉරියව්වෙම කරන්න දෙයක් තියෙනවා. එහෙමයි. එහෙම අඬා වැටෙන දෙයක් නෑ, දුවන්න දෙයක් නෑ. එහෙමයි. මේ එහෙම දුවදුවා හොයන දෙයක් නෙමෙයි මේ බුද්ධ ශාසනය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ හව නිෂ්ඨාවටපත් වෙන්න ඕන. එහෙයි. ඒතර කියනවා දිවෙන් රස විඳලා ප්‍රේමනාප රසයක් ඉදිරියේ ඇලෙන්නේ නැති හිතක්. එහෙමයි. රස විඳිද්දියාට සිහි කල්පනාවෙන් රස විඳින්න පුරුදු වෙන්න ඕන එතකොට. එතකොට මේ හැකියාව තියෙන්නේ පෑයට. එහෙමයි. එතකොට ඇලෙන්නේ නැති හිතක්, ගැටෙන්නේ නැති හිතක්. ඊළඟට පහසක් විඳිනකොට ඇලෙන්නේ නැති හිතක්, ගැටෙන්නේ නැති හිතක්. එහෙමයි. අරමුණක් හිතට ආවට පස්සේ ඇලෙන්නේ නැති හිතක්, ගැටෙන්නේ නැති හිතක් හදා ඉන්න පුළුවන්. එහෙමයි. ඒතර කෙනෙකුට ඔතනින් ධර්ම මාර්ගයේ පටන් ගන්න පුළුවන්. ගිහි අයටත් පැවිදි අයටත්. එහෙමයි. ඒතර බලන්න ඔතන ඉඳලා ධර්ම මාර්ගයේ අපි පුරුදු කර වාසය කරන්න මහන්සි ගත්තොත් එහෙනම් මේ කිසි කෙනෙකුට මේ දැන් මේ සිටුේෂන් එක ඉදිරියේදී මේ කොරෝනා වෛරසය ඉදිරියේදී එහෙමයි. එහෙනම් මේ දුකටපත් වෙන්න දෙයක් නැහැ නේ. එහෙයි ස්වාමීනි. ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන්. එහෙයි. ගෙදර දොරේ කටයුතු ටිකක් කරගෙන අදපතු ගාගෙන නේද බුදුන් ඇඳගෙන පිරිත් කියාගෙන සමහර කට්ටිය ඉන්නවා ඒ ඇස්සේ ගෙවල් දොරවල් ඔය පොඩි ඉඩ තියෙන කට්ටිය බව මම දැකලා තියෙනවා. ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ මම දැක පෙන්නුවා. ගෙදර පෝච්චි ටිකක් ගෙනත් තියාගෙන ඒකාකාරී බව නැති කරගන්න පැල ටිකක් හිටවනවා. මිරිස් පැල ටිකක්. එහෙයි ස්වාමීනි. නේද? බලන්න මේ ගෙදරත් අයත් නැතුව Tamanට හරි. එහෙමයි. ඒක Taman අනිත් අයට පිරිසිදු දෙයක් අනුභව කරන්න උපකාර කළා වෙනවා. එහෙමයි. Taman පාඩු සිහි කල්පනාවෙන් Tamanගේ දෙයක් Taman කරගන්නවා. එහෙමයි. ඊට ගෙදර දොරි පාඩුයි Taman අතුපතු ගාමින් Taman ඉන්ද්‍රිය දමනය යෙදෙන්න බැරිද? පුළුවන් නේ. එහෙමයි. ඒතර ඉන්ද්‍රිය දමනය යෙදෙන්න පුළුවන් ප්‍රමාණයට තමයි එයා මේ එයාගේ කටයුතු එයා හසුරවන්න දක්ෂ වෙන්න ඕන. කලබල නැතුව. එහෙමයි. මේ කලබල නැති කවම ඉන්ද්‍රිය දමනය කරගන්න ගොඩක් උපකාරයි. මේ කලබල වීම තමයි ප්‍රශ්න හටගන්න හේතු බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට කලබල නැති වෙලා කලබල නැති බව හදාගෙන ඉන්ද්‍රිය ටික දමනය කරගෙන යාතු ගෑවනම් උයන්න පිහන්න ගියා නම් කලබල නැතුව එහෙමයි. බුද්ධ පූජාවට කටයුතු ටික කරගත්තා නම් පිරිත් ටිකත් කලබල නැතුව කිව්වනම් එහෙමයි. ගාථා ටිකක් කලබල නැතුව ඉන්ද්‍රිය දමනය තියාගෙන කිව්වනම් එහෙමයි. ඒතර කලබලයට යන්නෙම ඉන්ද්‍රිය අසංවරිත එක්ක. එහෙයි. බලන්න කලබල වෙච්ච ගමන් මානසිකව ඊට පස්සේ නොසන්සුන් බවක් නැති. කලබල වෙච්ච ගමන් මානසික නොසන්සුන් බව නිර්මාණය වෙන පටන් ගන්නවා. එහෙමයි.
ඒතර ආයතය ඉන්ද්‍රිය දමනට එන්න ඕන. ඒතර එහෙම කර කර මේ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් සමහරලාට තමයි මේ ජීවිතේම පුරුදු කරන්න වෙයි. එහෙමයි. ඒතර සමහරලාට මේක ලේසි නෑ. නමුත් මේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් අපි බුද්ධානුශාසනාවේ පිහිටලා ඉන්නේ එතකොට. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ පිළිසරණ කරගත්ත කියලා කියන්නේ ඒකට. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහගත්තා කියලා කියන්නේ ඒකට. ප්‍රතිපත්ති පූජාව කියන්නේ ඒකට. එහෙමයි. තේරුණා නේද? ප්‍රතිපත්ති පූජාව කියන්නේ ඒක. එතකොට භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ කුමක්ද? මේ ප්‍රතිපත්ති පූජාව. එහෙමයි. ඒතර සීලේ පිහිටලා ඉඳන් ඒ ප්‍රතිපත්ති පූජාවේ නිතර නිතර ඉන්න පුළුවන් නම් ශාස්ත්‍රුන් වහන්සේ සිහි කර කර ඉන්න පුළුවන් නම් සමහර අයට ඔය අතර පුළුවන් භාග්‍යතුන් වහන්සේ සිහි කර කර ඉන්න කොහොමද? ඇහෙන් රූපයක් දැකලා සමහර අසංවර වෙන්න හදනකොටම අනේ මගේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම අසංවර හිතක් නෑ නේද? එහෙමයි. අනේ රහතන් වහන්සේලා මේ විදිහට හිත පරිස්සම් කරගෙන වාසය කළා නේද? අනේ මාත් ඒ නිසා ඒක අනුගමනය කරන්න ඕන කියලා හිත හදාගන්න බැරිද? එහෙමයි ස්වාමී. ඒතර මේ සමහර අයගේ හිත සංවේදී වෙන එක වගේ ක්‍රම තියෙනවා. එහෙමයි. එතකොට තෙරුවන් සිහි කරමින් හිත මේ ඇස දමනය කරගන්න පුළුවන් නම් තෙරුවන් සිහි කර කර ඇස දමනය කරන්න. එහෙමයි. සමහර කාරුණික හිතක් උපදවාගෙන ඇස දමනය කරගෙන ඉන්න. එහෙමයි ස්වාමී. දැන් කියනකොට අපිට ඇහෙන් යමක් දැක්කට පස්සේ ගැටීමක් ඇති වෙනවා නම් Tamanට අනිත් පැත්තට කාරුණික හිතටක් ගාලා මේ උපදවන්න පුළුවන් නම් දමනය වෙන හේතුවක් බව. එහෙමයි ස්වාමීනි. සිහිය බලවත් කට්ටිය සිහියෙම කරගෙන යනවා. මෛත්‍රී හිත බලවත් කෙනා මෛත්‍රී පිහිටව කර කර යනවා. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය බලවත් කෙනා අනිත්‍ය හිත පිහිටව කර කර යනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බොහොම ලස්සනට ඒකේ විස්තර කරනවා. අපි ඉස්සරහට මේ කරන්න උත්සාහ කරමු. ඒතර බලන්න මේ විවිධ අයුරින් ඉන්ද්‍රිය දමනට එන්න පුළුවන්. එහෙමයි. ඉන්ද්‍රියනු දමනය වෙන්න ඕන. ඇහෙන් රූපේ බලනවා ආධ්‍යාත්මෙ තෙත් වෙන දෙන්නේ නැතු. කනෙන් ශබ්දය අහනවා හිත තෙත් වෙන දෙන්නේ නැහැ. දිවෙන් රස විඳිනවා හිත තෙත් වෙන දෙන්නේ නැහැ. එහෙමයි. ඒතුත් දැන් බලන්න භාගතුන දේශනා කරනවා දැන් මේ පරියායෙන් බලන්න තමයි එකිනෙක කෙනාට කරන්න පුළුවන් නම් කරන්න බැරි කෙනා බලන්න බුදුරජාණන් දේශනා කරන හරි ආශ්චර්යයි පින්වත් මහන්නේ දැන් ඒ කියන තැනට එකපාරට කෙනෙකුට යන්න බෑ කියන ගැඹුරට මොහොතේ. එහෙමයි. ඒකට හේතුවක් තියෙනවා මොකද්ද? පින්වත් මහන්නේ ඉන්ද්‍රිය සංවරිත ආහාර සහිතයි. එහෙමයි. කොහොමද ඉන්ද්‍රිය සංවරිත තියෙන ආහාරය? සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය. සති සම්පජන්නේ හොඳට වැඩිච්ච කෙනාට ඇස දමනය කරන් ඉන්නවා කියන එක හරි පහසුයි. එහෙමයි ස්වාමී. කන දමනය කරන් ඉන්නවා කියන එක හරි පහසුයි. එහෙමයි. නාසය දමනය කරගෙන ඉන්නවා කියන එක හරි පහසුයි. එහෙමයි. කියන්නේ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපෙන් සිහිය තියෙන කෙනාට හිත තෙත් කරගන්න නැතුව තියාගෙන ඉන්න පුළුවන්. ඒක කරන්නේ සිහියේ. එහෙමයි. ඒක කරන්නේ සිහියේ. තේරුණා නේද? તો සිහිය නැති කෙනාට ඒක කරන්න අමාරුයි. එහෙමයි ස්වාමීනි. සිහිය නැති කෙනාට ඒක කරන්න අමාරුයි. කණෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ඇලීමක් හරි ගැටීමක් හරි නැතුව හිත පවත්වන්න පුළුවන් සතියයි සම්පජන්ණය තියෙනවනේ. එහෙමයි. එතකොට එයාට අර කලබල නැහැ. ඇහෙන් රූපේ දකිනකොට එතන හිත පිහිටනවා. ඒ ඔස්සේ හිත තියාගෙන ඒකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් එයාට. කණෙන් ශබ්දය අහනකොට ඒකත් එක්ක තියාගෙන එතන හිත පිහිටවගෙන ගනුදෙනු කරන්න පුළුවන් ආධ්‍යාත්මික තිත් වෙන දෙයක් නැතුව. එහෙමයි. ඒතකොට ඒක කරන්නේ කෙනෙක් විසින් නෙවෙයි සති සම්පජාන විසින් කරන්නේ. දැන් කෙනෙක් විසින් කරනවා නම් පුද්ගලයෙක් විසින් කරනවා නම් ඔක හැම කෙනාටම කරන්න පුළුවන්. ඒතර මේක දෙවියන් වහන්සේට කළ දෙන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? මේක දෙවියන් වහන්සේට කළ දෙන්න බෑ. කවුද කරගන්න ඕනේ? තමන්. තමන් කරන්න ඕනේ. එහෙමයි. තමන් කරන්නේ කොමකින්ද? තමන්ගේ වැඩිච්ච සතියක් සම්පජන්ණයක් තියෙන්න ඕන. එහෙමයි. ඒ සති සම්පජන්ණයෙන් තමයි මේක කරලා දෙන්නේ. සති සම්පජන්ණට අනුග්‍රහ කරන්නේ කොහොමද? සති සම්පජන්ණට අනුග්‍රහ කරන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙනම් තමන්ගේ හිත අතන ඉන්ද්‍රිය සංවරය තුල පිහිටවන්න බෑ කියලා කියන්නේ කුමක් නිසාද? ඒ කියන්නේ සති සම්පජන්ණේ පිහිටල නැහැ කියන එකයි. එහෙමයි. සති සම්පජන්ණේ එතෙන්ට ඇවිල්ලා නැහැ කියලා කියන්නේ. ඒ තරමට යෝනිසෝ මනසිකාරය වැඩිලා මදි. එහෙමයි. මං හිතනවා අද බොහෝ පිරිසක් ඔන්න ඔතන තමයි පටන් ගන්න තැන. එහෙයි ස්වාමීනි. බොහෝ පිරිසකට අද යුගයේ ගත කරන්න තියෙන යෝනිසෝ මනසිකාරයේදී. එක්ක මෛත්‍රී අරමුණ.
එක්ක මේ කරුණා අරමුණක්, එක්ක මුදිතා අරමුණක්, එක්ක උපේක්ඛ අරමුණක් හිතා ඉන්න. සතිය වැඩෙනවා, සම්පජන්‍ය වැඩෙනවා. එහෙමයි. එහෙම නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සති සම්පජන්‍ය වැඩෙනවා. එහෙමයි. එහෙම නැත්නම් සතර සතිපට්ඨාන අසුභය හරි ධාතු මනසිකාරය හරි මොකක් හරි වඩා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය සති සම්පජන්‍ය වැඩෙනවා. එහෙමයි. ඔය වගේ අරමුණක් තුල ඉන්නකොට තමයි සති සම්පජන්‍ය කියන එක ගොඩ නැගෙන්නේ. එහෙමයි. එතකොට ඒ සති සම්පජන්යෙන් තමයි ඉන්ද්‍රිය দমনය කරගෙන පරිසරයේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සත්මේ දැන් යෝනිසෝ මනසිකාරය කියන එකත් කෙනෙකුට බලෙන් උපදින්න ගොඩ අමාරුයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒ කෙනාගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට තමයි යෝනිසෝ මනසිකාරය ඇති කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවේ ප්‍රමාණයට. එහෙයි. ඒතර ශ්‍රද්ධාව යෝනිසෝ මනසිකාරයට තියෙන ආහාරය තමයි කොහොමද? සුවසේ යෝනිසෝ මනසිකාරයේ යෙදී දින්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාට. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සනයිද නේ? එහෙයි. ඒතර බලන්න ශ්‍රද්ධා සම්පත්තිය යම් කිසි කෙනෙක්ගේ හොඳට දියුණු වෙලා නම් යෝනිසෝ මනසිකාරය බලවත්. යෝනිසෝ මනසිකාරය බලවත් කෙනාට සති සම්පජාන වේගින් පිහිටව ගන්න පුළුවන්. ඊළඟට විස්තර කරනවා ශ්‍රද්ධාවට හේතුව තමයි කොහොමද දෙන සද්ධර්ම ශ්‍රවණි. එහෙමයි. ඒතර අද මෙන්න මේක තමයි ගොඩාක් කරන්න දෙන්නේ. එහෙයි. එතකොට සද්ධර්ම ශ්‍රවණයට හේතුව මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. එනනම් මේ නිවන් මඟ සම්පූර්ණම තියෙන්නේ කුමක් මත දෙන්න? කල්යාණ මිත්‍ර සම්පත්තිය මත. එහෙමයි ස්වාමීනි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිහිටලා ඉන්න සද්ධර්ම ශ්‍රවණි. එහෙමයි. සද්ධර්මයේ හිත පිහිටවන්න ශ්‍රද්ධාව. එහෙමයි. දැන් මේ වෙලාවේ මේ කොහොමද මේ හිතවල ගොඩනගන්නේ මේ ලෝක සත්‍යයන් ශ්‍රද්ධාව. එහෙමයි. සම්පූර්ණ නිවන් මඟ දියුණු කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි සද්ධර්ම ශ්‍රවණය. එහෙමයි ස්වාමීනි. එතකොට සද්ධර්ම ශ්‍රවණේ පිරෙන්න ශ්‍රද්ධාවෙන් හිත පිරිපිරී යනවා. එහෙමයි. ශ්‍රද්ධාවෙන් පිරිපිරී යන්න මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය ඒ අවස්ථාවට තමන්ගේ උපදිනවා. එහෙමයි. ඒක නේ කාලේ අයිට බණ කියන විතරයි ඕන. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය උපදිනවා සමහරවිට දවසයි දෙකයි එළි වෙනකොට රහත් වෙලා. එහෙමයි. කොච්චර ශ්‍රද්ධාව සසරි වඩලද? එහෙයි ස්වාමීනි. එහෙනම් මේ ජීවිතේ වැඩි යුතුයම දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියයි සද්ධර්ම ශ්‍රවණය. එහෙමයි. එතකොට සද්ධාව කියන කාරණේ දියුණු වෙනවා. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට කල්යාණ මිත්‍ර සම්පත්තිය දිදී මේ කරන්නේ කුමක්ද? ශ්‍රද්ධාලාභ දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙ උපදවන්නයි මේ අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ නිවන් මඟ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ නිවන් මඟ මේ. එහෙයි. නිවන් මගේ ආරම්භය දිනවා. එහෙමයි. එහෙනම් සසර පුරාවට එහෙනම් මේ විදියට නේද නිවන් මඟ පිරෙන්නේ. එහෙමයි. එහෙනම් ඒ අනුග්‍රහය දෙව් මිනිස් ලෝකයාට යා නිරන්තරයෙන් කරද්දී එයාට එතකොට මොකද වෙන්නේ? නිවන් මගේ දොරටු විවර කරන මාවත සකස් වෙනවා. එහෙමයි. යන තැන වරදින්නේ. එහෙයි. දෙවියන් අතරට ගියත් බබුන් අතරට ගියත් මනුස්ස ලෝකයට ආවත් කුමක්ද යට ලැබෙන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය. එයාගේ ශ්‍රද්ධා ලාභය දියුණු කර යෝනිසෝ මනසිකාරය බලවත් කර නිවන් මඟ පුරන උදාාර පුණ්‍ය සම්පත්තිය තමයි අද මේ ධර්ම දාන දෙන පිරිස මේ කරන්නේ. එහෙමයි. તો දෙව් මිනිස් ලෝකයාට මේ උදාාර සම්පත්තිය දුන්නොත් අමෘතය දුන්න වෙනවා. අමෘතය මේ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට එයා දෙව් මිනිස් නිර්වාණය කෙනෙකුගේ ජීවිතේ නිර්වාණය තුල හිත පිහිටවන්නේ. අමෘතය තුල හිත පිහිටවන්නේ. බොජ්ජංග තුල හිත පිහිටවන්නේ. සිහියේ හිත පිහිටවන්නේ. උදාාර සම්පත්තිය තුල යම් කිසි කෙනෙක් හිත පිහිටවනවා නම් ඉන්න සසර පුරාවට උදාාර දෙයක් ලබන්න මේ පින අනුග්‍රහ කරනවා. ශ්‍රේෂ්ඨ දෙයක් තුළ හිත පිහිටවනවා නම් සසර පුරාවට ශ්‍රේෂ්ඨ දෙයක් තුළ තමන්ගේ හිත පිහිටවන්න අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි. අමා මහ නිවනේ හිත පිහිටවනවා නම් අමා මහ නිවනේ හිත පිහිටන්න මේ පින යට අනුග්‍රහ කරනවා. එහෙමයි. එහෙනම් අමා මහ නිවනේ හිත පිහිටවන උදාාර පින්කම. අමා මහ නිවනේ හිත පිහිටවන උදාාර පින්කම තමයි එතන මේ කල්යාණ මිත්‍ර ශ්‍රේවණයෙන් සද්ධර්මයේ දෙනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් මේ උපඩ්ඩකේ ලස්සන සූත්‍රයක් තියෙනවා. ආනන්දයන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නිවන් මාගේ අඩක් පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර මතයි කියලා එක මට හිතෙන්නේ. එහෙමයි. නිවන් මාගේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර මතයි කියලා. ඒ වගේම කියන කල්යාණ සහායකයන් ඇති බව මතයි.
ඒ වගේම කල්න මිතුරන්ගේ ඇසුරට නැඹුරු වීම මතයි කියලා කියන මට හිතෙන්නේ. ඊට පස්සේ කියන ආනන්දේනි එහෙම කියන්න එපා. ආනන්දේනි එහෙම කියන්න එපා. ආනන්දේනි මේ නිවන් මඟ මුළුමනින්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර මතයි කියන. මේ නිවන් මඟ සම්පූර්ණ පවතිනකම මොකද්ද? කල්යාණ සහායකයන් නැති බව මතයි කියන. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වීම මතයි කියන. ආනන්දයන්ගේ කල්න මිතුරන් සිටින කල්යාණ සහායකයන් සිටින කල්න මිතුරු ඇසුරට නැඹුරු වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය තමා තුළ දියුණු කරගන්නවා කියන කාරණේට කැමති වෙන්න ඕන කියන. එහෙමයි. මේ නිවන් මාර්ගයට කැමති වෙන්න ඕන කියන. එහෙමයි. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයත් එක්ක ඉන්න කෙනා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ උදාාර සම්පත්තිය නේද මේ ධර්ම දාන දෙන පිරිස මේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙව් මිනිස් ලෝකයාටම දීලා නිවන් මගේ හිත පිහිටවනු. එහෙමයි. නිවන් මඟ වඩන් අනුග්‍රහ කරවනු. නිවන් මගට කැමැත්තක් ඇති කරවනු. එහෙමයි. කොච්චර පුණ්‍ය සම්පත්තියක්ද ඒක. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන ආනන්දේනි කල්න මිතුරන් සිටින කල්යාණ සහායකයන් සිටින කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා ඉන්න කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තමන් දියුණු කරගන්නේ කොහොමද කියලා අහන බහුල කරගන්නේ කොහොමද කියලා අහනවා. ආනන්දේනි මේ විදියට ධර්ම ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍රට නැඹුරු වෙලා නිරන්තරයෙන් වාසය කරන කෙනා එයා කාය විවේකයකට යොමු වෙනවා කියන එක සිදු වෙනවා කියනවා. එහෙමයි. චිත්ත විවේකයට යොමු වෙනවා කියන එක සිද්ධ. දැන් මේ වෙලාවේ කාය විවේකයක් නැද්ද? එන කල්යාණ මිත්‍ර ඇසුරෙන්ම දැන් කාය විවේකයට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන්ම දැන් අනිත් දේවල් වලින් අතහැර දාලා ධර්මසවලට යඹුරු වෙලා චිත්ත විවේකයට යොමු වෙලා ඉන්නේ. එහෙමයි. දැන් මේ වෙලාවේ චිත්ත විවේකයට යොමු වෙලා මේකට ඊළඟට කියනවා විරාගී සිතක් ඇතිවිලා දැන් කරගෙන තියෙන කල්යාණ මිත්‍ර ඇසුර නිසා. එහෙමයි. දැන් බලන්න අකුසල් දුරු කරන හිතක් මේ වෙලාවේ ඇතිලා තියෙන නිරෝධ නිසිත. මොස්සග්ග පරිණාමේ නිවනට ඇලුණු හිතක් මේ වෙලාවේ ඇති කරගෙන තියෙන දුර්ලභ අවස්ථාවක් මේක. එහෙමයි. දැන් මේ වෙලාවේ වඩන්නේ සම්මා දිට්ඨිය මේ. සම්මා දිට්ඨියට අනුග්‍රහ ලබන්නේ. සම්මා සංකල්ප තමයි මේ වෙලාවේ අනුග්‍රහ ලබන්නේ මේ. සම්මා වාචාවට දැන් මේ වෙලාවේ අනුග්‍රහ ලැබලද නැද්ද කියලා බලන්න. සම්මා කම්මන්තට දැන් මේ වෙලාවේ අනුග්‍රහ ලැබලා තියෙනවා. සම්මා ආජීවයට අනුග්‍රහ ලැබලා තියෙනවා. සම්මා වායාමයට දැන් අනුග්‍රහය ලැබිලා තියෙනවා. සම්මා සතියට අනුග්‍රහයක් දැන් ලැබිලා තියෙනවා. එහෙමයි. සම්මා සමාධියට මේ වෙලාවේ අනුග්‍රහයක් තියෙනවා. එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒ සියලු අනුග්‍රහය මේ ලෝකෙට දෙනකොට එන සසර පුරාවට මේ අනුග්‍රහය තුල තමන් පිහිටුවයි. එහෙමයි. ඒක තමයි මේ පිනින් කරන්නේ ඒක. එහෙයි. තේරුණා නේද? විතර බුද්ධ ආදී උතුමන් වහන්සේලා ඉදිරිය ධර්මය අවබෝධ කරපු කට්ටිය ගැන හිතා ගන්න පුළුවන්ද මේ පිනේ කොච්චර ආශ්චර්යයක් මේ සංසාරේ එකතු කරගෙනද කියලා? එහෙමයි. බුදුරජාණන් දේශනා කරන ආනන්දින් කලන මිතුරන් සිටින, කල්යාණ සහායකයන් සිටින, කලන මිතුරු ඇසුරට නැඹුරු වී සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංග මාර්ගය තමා තුළ දියුණු කරගන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ තමා තුළ බහුල කරගන්නේ ඔය ආකාරයෙන් කියලා කියනවා. ආනන්දේනි මේ නිවන් මඟ මුළුමනින්ම පවතින්නේ කල්යාණ මිත්‍ර මතයයි කියන. එහෙමයි. එහෙනම් නිවන් මඟ මුළුමනින්ම ඇති කරලා දෙන මහා පුණ්‍ය සම්පත්තියක් මේ. එහෙමයි. නිවන් මඟ සම්පූර්ණ කළ දෙන පුණ්‍ය සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. නිවන් මඟ සහ මුලින්ම ඇති කළ දෙන උදාාර පුණ්‍ය සම්පත්තිය මේ. කල්යාණ සහායකයන් මතයි කියනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වී ඇතිවීම මතයි කියනවා. මේ ක්‍රමෙනුත් දැනගන්න කියන තවත් එකක් විස්තෘත කරනවා. මොකක්ද? ආනන්දේනි ඉපදීම උරුම කරගෙන ඉන්න සත්වයෝ කල්යාණ මිත්‍රය වූ මාවිත පැමිණ ඉපදීමෙන් නිදහස් වෙනවා කියන. එහෙමයි. ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උරුම කරගත් සත්වයෝ මංගාවට ඇවිල්ලා ඒ ජරාවෙන් නිදහස් වෙනවනේ පින්වත් ආනන්ද. එහෙමයි. ඒ වගේ මරණයෙන් නිදහස් වෙනවනේ පින්වත් ආනන්ද. මරණය උරුම කරගත්තු කෙනා මරණයෙන් නිදහස් වෙනවා ආනන්ද. ජරාව උරුම කරගත්තු කෙනා ජරාවෙන් නිදහස් වෙනවා ආනන්ද. ශෝක වැළපීම් දුක් දුම්නස් කායික දුක් මානසික දුක් උරුම කරගත්තු සත්‍යය මංගාවට ඇවිල්ලා මේ සියලු ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙනවනේ ආනන්ද. එහෙමයි. කල්යාණ මිත්‍ර ඉදිරියේද නිදහස් වෙනවා. දැන් බලන්න දාරුචීරිය අඟුලිමාල ඉදිරියේද නිදහස් වෙන්නේ. එහෙමයි. එහෙනම් ඒ උත්තමයෝ සසර පුරාවට මේ වගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කොච්චර ලෝකෙට දීලාද? එහෙමයි ස්වාමීනි. සද්ධර්ම ශ්‍රවණය කොච්චර ලෝකෙට දීලාද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩවන ධර්මයේ කොච්චර සංසාරේ දීලාද?
එහෙමයි. ඒ පින මේ ජීවිතේදී විපාක දුන්නා. එහෙමයි. එහෙනම් මේ පුණ්‍ය සම්පත්තියත් එසේම දෙවියන් අතරදී හෝ බඹුන් අතරදී හෝ මනුලෝදී හෝ විපාක දීලා අවසන් කරන්නේ නිවනෙන්මයි. එහෙමයි. එහෙනම් නිවනට කැඳාගෙන යන උදාාර පිනක්. එහෙමයි. නිවන වෙත කැඳෙන කල්යාණ මිත්‍ර සම්පatti උපද්දලා දෙන උදාාර පිනක්. එතන මේ දේශනාවෙන් අපිට දැන් හොඳට පැහැදිලි වෙන මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ වාසය කර කර මේ ජීවිතේ සද්ධර්ම ශ්‍රවණය කරමින් හිත ඇතුලේ ශ්‍රද්ධාව ජනිත කරන්න. එහෙමයි. ඊටු ටික කළද ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊටු සම්පූර්ණ දේවල් වීරියෙන් මේ ජීවිතේ මෙන්න මේ දේවල් ටික කරන්න සීල සම්පත්තියේ පිහිටලා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය මේ කර කර වාසය කරන්න. එහෙමයි. ඒකෙන් සද්ධාලාභී හිත ඇතුලේ ගොඩනගන්න. එහෙයි. සද්ධාලාභී හරියට වැඩුණා කියලා කියන්නේ අනිත් ඔක්කොම අතාරිනවා. එහෙමයි. අනිත් ඔක්කොම අතාරිනවා. එහෙයි. මොකද මේ සද්ධාලාභයත් එක්ක එයාගේ හිත ඇතුලේ ගලන යෝනිසෝ මනසිකාරය නම් වූ මහානීය කෙලෙස් දුරු කරන කල්පනාව සමහරට ගිහිගේ බන්ධන සිඳලා දාවේ. එහෙමයි. කෙලෙස් බන්ධන සිඳලා දාවේ. එහෙමයි ස්වාමීනි. සතර පායට යන බන්ධන ඒ යෝනිසෝ මනසිකාරය නම් වූ මහා ශක්තිය බෙදලා දානවා. එහෙමයි. ඒතර ඒක ඇති කරන්නේ කොමකින්ද? හිත ඇතුලේ උපදින ශ්‍රද්ධාවයි. එහෙමයි. එහෙනම් මහා කෙලෙස් ගඟ පලා දාන සිඳින උදාාර පුණ්‍ය සම්පත්තියක් මේ. එහෙමයි. ඒතර මේ ශ්‍රද්ධාලාභී උපදවාගෙන මේ පින්වත් සියලු දෙනාටමත් එහෙනම් මේ සසර දුකින් ඈතර වීම පිණිසම මේ රැස් කළ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පහදා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ උදා වුණේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ගැමුණු විල්සන් රාජපක්ෂ, දුලානී රාජපක්ෂ, ඒ වගේම ගිමාරා රාජපක්ෂ, රුමේෂ් හිරන්ත, ඒ වගේම රක්කිත රාජපක්ෂ, ජනනී කාර්යවසම්, අසංක රාජපක්ෂ සහ ශෂිනී වීරකෝන් යන පින්වත් පිරිස ඒක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විස්කන් දෙව්පුතු, සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරුවෝ සියලු දෙනා නමින්, පවුල්වල සියලු දෙනා නමින්, ඥාති හිත මිත්‍රාදීන් නමින්, මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගැමුණු විල්සන් රාජපක්ෂ, ඒ වගේම දුලානී රාජපක්ෂ, ගිමාරා රාජපක්ෂ, රුමේෂ් හිරන්ත, රක්කිත රාජපක්ෂ, ජනනී කාර්යවසම්, අසංක රාජපක්ෂ සහ ශෂිනී වීරකෝන් යන පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් ගැමුණු විල්සන් රාජපක්ෂ, දුලානි රාජපක්ෂ, ගිමාරා රාජපක්ෂ, රුමේෂ් හිරන්ත, රක්කිත රාජපක්ෂ, ජනනි කාර්යවසම්, අසංක රාජපක්ෂ සහ ශෂිනී වීරකෝන් යන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනා. ඒ වගේම පින්වන්ත ඔබට අප ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව නැවතත් මේ උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් යලි මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.